මේ ධම්සක් පැවතුම් සූත්‍ර දේශනාව සාදුකාරයක් පවත්වන්නකො නැවත. ගන්්වාසෝ ධම්ම රාජා වනමිසිපතනං සංඤතානං නිකේතනං පල්ලං කස්මින් නිසින්නෝ තහිමවිචලිතට්ඨාන සම්පාදිතම්මි අසාල්ලේ පුන්නමායං සිතරුචිරුචියා ජෝතිතේ චක්කවාලේ දේවක් බ්‍රහ්මාදිකානං දුරිත මලබරං වත්ත ඊ ධම්ම චක්කං. අද ඇසලපුර 15ක් පෝය දවස. ධම්සක් පැවතුම් සූත්‍රයේ දේශනා කළපු දවස තමයි මේ උතුම් පෝය. හැම බුදු කෙනෙක්ම බුද්ධත්වයට පත් වෙලා පළවෙනිවෙන්ම දේශනා කරන සූත්‍රය තමයි ධම්සක් පැවතුම් සූත්‍රය. මේ ධම්සක් පැවතුම් සූත්‍රය තුල තමයි චතුරාර්ය සත්‍ය ආදී බුදුදහමේ දැක්වෙන මූලික ධර්මකාරණා අන්තර්ගත වන්නේ. පිරිත් පොතේ නම් මේක එක බණවරක්. පිරිත් පොතට තියෙනවා බණවර 4ක්. තුන්වෙනි බණවර තමයි ධම්සක් පැවතුම් සූත්‍ර දේශනාව කියලා කියන්නේ. එක බණවරකට තියෙනවා අකුරු 8000ක්. බණවර 4ට තියෙනවා අකුරු 32000ක්. මේ ධම්සක් පැවතුම් සූත්‍රයේ තියෙනවා පින්නතුනි හරියටම අකුරු 8000ක්. මේ සූත්‍ර දේශනාව කෙටි කරන්න තමයි ඔය පේ කියලා දාලා තියන්නේ. අර මුලින්ම තියෙන කොටස තමයි නැවත එන්නේ. ඒතම් භගවතා බාරාණසියන් ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කම් පවත්තිතං සමනේනවා බ්‍රාහ්මනේනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මුණාවා කේනචවා ලෝකස්මින් කියන එක නැවත නැවත දාලා නැහැ. මේ පිරිත් පොත්වල බොහෝ දුරට දාන්නේ නැහැ. මේ කොටස මේ සූත්‍ර පොත පිරිත් පොත ලොකු වැඩි වෙන නිසා. ඉතින් අපි අර මුලින් එතෙන්ට ඇඟිල්ල තියාගත්තාම එතෙන්ට එනකොට ආපහු එතන පෙරලගෙන කියාගත්තාම පුළුවන් ධම්සක් පැවතුම් සූත්‍රය හැමෝටම දේශනා කරන්න. ලෞතර බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී මුක දේශනාවක් එක අකුරක් බුදු කෙනෙක් හා සමානයි කියලයි සඳහන් වෙන්නේ. මම මේ අත්තන්ට මාතෘකා කළා ධම්සක් පැවතුම් සූත්‍රයේ වටිනාකම සඳහන් වෙන නිදාන කතාව ඇතුළත් ගාථා රත්නයක්. ගන්්වාසෝ ධම්මරාජා වනමිසි පතනං සංඤතානං නිකේතනං පල්ලං කස්මින් නිසින්නෝ තහිමවි චලිතට්ඨාන සම්පාදිතම්හි අසාල්ලේ පුන්නමායං සිතරුචිරුචියා ජෝතිතේ චක්කවාලේ දේව බ්‍රහ්මාදිකානං දුරිත මලබරං වත්තයි ධම්ම චක්කං. ගන්්වාසෝ ධම්මරාජ අපි දන්නවා අපේ බෝසතාණන් වහන්සේ වෙසක් පුන් 15ක් පොහෝ දින ගයා ශීර්ෂයේදී සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. බුද්ධ ගයාව කියලා ඒ හඳුන්වනවා. ඊට පස්සේ උන්වහන්සේ මොකද කරේ? පඨමම් බෝධි පල්ලංකං ဒ ුතියංච අනිම්මිසං තතියං චක්ක මනං සෙට්ටං චතුත්තං රතනාගරං පංචමං අජ පාලංච මුචලින්ගේන චට්ටමං සත්තමං රාජායතනං වන්දේතම් මුනි සේවිතං කියලා අපි මේ සඳහන් කරන ඒ සත්සතිය ගත කළා. එතකොට වෙසක් පුන් පොය දවසෙන් පස්සේ මාස දෙකක් ගිය තැන තමයි ඇසල පුන් 15ක් පොය දවසේ එන්නේ. සති 4ක් තියෙනවා මාසෙකට. සති 7ක් උන්වහන්සේ අර සත්සති ගත කළා. ඉන් පස්සේ ගයා ශීර්ෂයේ ඉඳන් බරණැස ඉසිපතනයට එනවා ධම්සක් පැවතුම් සූත්‍ර දේශනාව සිද්ධ කරන්න. සහම්පති මහා බ්‍රහ්මයාගේ ආරාධනයෙන් තමයි මේ ධම්සක් පැවතුම් සූත්‍රයේ උන්වහන්සේට ගුරු වූ බෝසත්දම් පුරණ අවදීයේදී ගුරු වූ පස්සග තවුසන්ට පළමුවෙන්ම ධම්සක් පැවතුම් සූත්‍රය දේශනා කරන්නේ. බුදුහාමුදුරු හැම වෙලාවෙම කෘතගුණ සලකවුවා. හැම වෙලාවෙම කෘතගුණ සැලකීමේ පින්කම ලෝකයාට පෙන්වුවා. අපි දන්නවා බෝසතාණන් වහන්සේත් සමගම තමයි ඇසතු බෝ රුක්ෂය පහළ වුණේ. චන්න ඇමතියා පහළ වුණේ. කාන්තක අස්වැයා පහළ වුණේ. ඉපදුනේ. ඒ වගේම යසෝදරා දේවිය ඉපදුනේ. උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙනකොට උන්වහන්සේට වයස අවුරුදු 35යි. ජයශ්‍රීමා බෝධියටත් වයස අවුරුදු 35යි. උන්වහන්සේ අනිමිස ලෝචන පූජාවෙන්
මේ ලෝකයේ කිසිම జగතෙකුට කරන්නට බැරි වතුර ඇදලවත් වෙන කිසිම දෙයක් ඒ බෝධියට කරන්න කෘතෝපකාරයක් නැහැ. උන්වහන්සේට සෙවණ දුන්නා වූ බෝධිය උන්වහන්සේ මේ ලෝකයේ දෙවියෙකුට බ්‍රහ්මයෙකුට කිසි කෙනෙකුට කරන්නට බැරි නේත්‍රා පූජාවකින් ඒ අසතු බෝධිය පූජාර්ය වස්තුවක් බවට පත්කලා. ඒ වගේම බෝධි පූජා පැවැත්වීමේදී එදා ඉඳන් අද දක්වාම අපි බෝධිය නැමැති වෘක්ෂය භාවිතා කරනවා. බුදුහාමුදුරුවෝ පූජාවට ලක් කරපු වෘක්ෂයක්. බුද්ධත්වයේ කියන නමයි බෝධියට තියෙන්නේ. බුදුහාමුදුරුවෝ ඈත දුර බැහැර වැඩියාම හාමුදුරන් වහන්සේලා එන මිනිස්සු දැක්ක මේ වගේම මල් පහන් අරගෙන ජේතවනාරාමයට එනවා. ආනන්ද හාමුදුරුවෝ දවසක් බුදුහාමුදුරන්ට ප්‍රකාශ කරනවා බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ දුර බැහැර වැඩියාම ඔබ වහන්සේ වඳින්න පුදාන්න නැතුව මිනිස්සු දුක් වෙලා යනවා. බුදුහාමුදුරුවෝ වදාලේ එහෙමනම් ආනන්දය බෝධියක් රෝපණය කරලා ඒ වන්දනමානයට සුදුසු විදියට සකස් කරන්න. ශාසන ඉතිහාසයේ සඳහන් වෙනවා ආනන්ද බෝධි රෝපණය කියලා. එහෙමනම් ජීවමාන බුදුහාමුදුරන්ට කරන පූජාවක් හා සමානයි බෝධියට කරන පූජාව. ඒකත් මම මේ අවස්ථාවේදී සිහිපත් කළේ. ලෞතුරා බුදු පියාණන් වහන්සේ විසින්ම තම නෙත් දෙකින් ජයශ්‍රීමා බෝධින් වහන්සේ පූජාර්යයටවත් සුදුසු වස්තුවක් බවට පත් කරලා කෘතගුණ සැලකීමේ පින්කම ලෝකයාට පෙන්눔 කොට වදාලා. ඊළඟට තමන්ට ගුරු කාටද පළමුවෙන්ම ධර්මයේ දේශනා කරන්නේ. ඒ වෙලාවේ තමයි පස්වග තවුසන් උන්වහන්සේ තෝරාගත්තේ. එයත් කෘතගුණ සැලකීමේ පින්කමක් හැටියට. බරණැස ඉසිපතනයට යනකොට මේ පස්වග තවුසන් පිළිගත්තේ නෑ මේ සිද්ධාර්ථ තාපසයා බුද්ධත්වයට පත් වෙලා කියලා. උන්වහන්සේට ඒ සඳහා යම් ප්‍රාතිහාරයක් පාන්නට සිද්ධ වුණා. ඉන් පස්සේ තමයි මේ දීර්ඝතම සූත්‍ර දේශනාව පිරිවාණා පොත් වහන්සේ තුල සඳහන් දීර්ඝතම සූත්‍ර දේශනාව මේ ධම්සක් පැවතුම් සූත්‍රයේ දේශනා කළේ. ගන්්වාසෝ ධම්මරාජා වනමිසිපතනං නිකේතනං ඉසිපතනේට වැඩලා පල්ලංකස්මින් නිසින්නෝ තයිමයි චලිතට්ඨාන සම්පාදිතම්මි පලක් බැඳ වැඩ සිටිමින් අසාල්ලේ පුන්නමායන් සිතරුතිරුතියා ජෝතිතේ චක්වාලයේ මේ ඇසලපුම් 15ක් පොය දවසේ හාත්පස බවුලුවමින් දේවක් බ්‍රහ්මාදිකානං දුරිත මලබරං වත්තයි ධම්මචක්කම් දෙවියන්ට බ්‍රහ්මයන්ට මිනිස්යන්ගේ සංසාර නැමැති කෙලෙස් මලබර නැති කිරීම සඳහා ධම්සක් පැවතුම් සූත්‍ර දේශනාව දේශනා කොට වදාලා. මේ සූත්‍ර දේශනාව හැම බුදු කෙනෙක්ම පළවෙනියට සිද්ධ කරන සූත්‍ර දේශනාව. ඒක නිසා අපි දන්නවා දෙවියන් හරිම ආසයි ධම්සක් පැවතුම් සූත්‍ර දේශනාව අහන්නට. අපේ රටේ පාන්දර ජාමේ දේවතා යාමේ දී තමයි ධම්සක් පැවතුම් සූත්‍ර දේශනාව සිද්ධ කරන්නේ. ඉතින් ඒක නිසා අපිත් පුළුවන් විදියට අද ඕමානේ ශ්‍රී සම්බුද්ධත්ව විහාරයේ ඉඳගෙන මේ ස්ථානෙට වඳින්න පුදන්ට එන දෙවියන්ට ඇහෙන්නට ධම්සක් පැවතුම් සූත්‍රයේ හිමින් කියමු. සජ්ජායනය කරමු. මේක ලෞතුරා බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී මුඛ දේශනාවක්. ඒක නිසා හැමදෙනාම සාදු කියලා එහෙමනම් නැවත নমස්කාරය කියලා ධම්සක් පැවතුම් සූත්‍ර දේශනාව ආරම්භ කරමු. තෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස සම්බුද්දස්ස තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඊවං මේ සුතං ඒකං සමයං භගවා වාරාණසියං ඉසිපතනේ මිගදායේ තන්ත්‍රකෝ භගවා පංච වග්ගියේ බික්ඛු ආමන්තේසි
දේමේ භික්ඛවේ අන්තාපබ්බජිතේන නසේවිතම්බා යෝචායං කාමේසු කාමසුකල්ලිකානුයෝගෝ හීනෝ ගම්මෝ පෝතුජ්ජනිකෝ අනරියෝ අනන්ත සංහිතෝ යෝචායං අත්ත කිලමතානුයෝගෝ දුක්ඛෝ අනරියෝ අනත්ත සංහිතෝ තේප්තේ භික්ඛවේ උපෝ අන්තේ අනුපගම්ම මජ්ක්‍ධිමා පටිපදා තථාගතේන අභිසම්බුද්ධා චක්ඛුකරණී ඥානකරණී උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති කතමාච සාභික්ඛවේ මජ්ක්‍ධිමා පටිපදා තථාගතේන අභිසම්බුද්ධා චක්ඛුකරණී ඥානකරණී උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති අයමේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ සේයති දං සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි අයං කෝසා භික්ඛවේ මජ්ක්‍ධිමා පටිපදා තථාගතේන අභිසම්බුද්ධා චක්ඛුකරණී ඥානකරණී උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති ඉදං කෝපන භික්ඛවේ දුක්ඛං අරිය සත්‍යං ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛෝ මරණම්පි දුක්ඛං අප්පියේයි සම්පයෝගෝ දුක්ඛෝ පියේයි විප්පයෝගෝ දුක්ඛෝ යං පිච්ඡං නලබති තම්පි දුක්ඛං සංකිච්ඡේන පංචුපාදා නක්ඛන්දා දුක්ඛා ඉදං කෝපන භික්ඛවේ දුක්ඛ සමුදයං අරිය සත්‍යං යායං තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සාගතා తත්‍ර තත්‍රාබිනන්දිනී සේයති දං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා ඉදං කෝපන භික්ඛවේ දුක්ඛ නිරෝධ අරිය සත්‍යං යෝ තස්සායේව තණ්හායං අසීස විරාග නිරෝධෝ චාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති අනාලයෝ ඉදං කෝපන භික්ඛවේ දුක්ඛ නිරෝධගාමිනී පටිපදා අරිය සත්‍යං අයමේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ සේයති දං සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි ඉදං දුක්ඛ අරිය සත්‍යන්ති මේ භික්ඛවේ පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විඤ්ඤා උදපාදි ආලෝකෝ උදපාදි තං කෝපනිදං දුක්ඛං අරිය සත්‍යං
පරිඤ්ඤයන්ති මේ භික්ඛවේ පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විඥා උදපාදි ආලෝකෝ උදපාදි තංකෝ පනිදං දුක්ඛං අරිය සත්‍යං පරිඤ්ඤාතන්ති මේ භික්ඛවේ පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විඥා උදපාදි ආලෝකෝ උදපාදි ඉදං දුක්ඛ සමුදයං අරිය සත්‍යන්ති මේ භික්ඛවේ පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විඥා උදපාදි ආලෝකෝ උදපාදි තංකෝ පනිතං දුක්ඛ සමුදයං අරිය සත්‍යං පහතබ්බන්ති මේ භික්ඛවේ පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විඥා උදපාදි ආලෝකෝ උදපාදි තංකෝ පනිතං දුක්ඛ සමුදයං අරිය සත්‍යං පයිනන්ති මේ භික්ඛවේ පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විඤ්ඤා උදපාදි ආලෝකෝ උදපාදි ඉදං දුක්ඛ නිරෝධං අරිය සත්‍යන්ති මේ භික්ඛවේ පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විඤ්ඤා උදපාදි ආලෝකෝ උදපාදි තංකෝ පනිදං දුක්ඛ නිරෝධං අරිය සත්‍යං සච්චිකාතබ්බන්ති මේ භික්ඛවේ පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විඥා උදපාදි ආලෝකෝ උදපාදි තංකෝ පනිදං දුක්ඛ නිරෝධං අරිය සත්‍යං සච්චිකතන්ති මේ භික්ඛවේ පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විඥා උදපාදි ආලෝකෝ උදපාදි ඉදං දුක්ඛ නිරෝධ ආගාමිනී පටිපදාං අරිය සත්‍යන්ති මේ භික්ඛවේ පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විඥා උදපාදි ආලෝකෝ උදපාදි තංකෝ පනිදං දුක්ඛ නිරෝධගාමිනී පටිපදා අරිය සත්‍යං භාවේතබ්බන්ති මේ භික්ඛවේ පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්කුං උදපාදි විඤ්ඤා උදපාදි ආලෝකෝ උදපාදි තංකෝ පනිදං දුක්ඛ නිරෝධගාමිනී පටිපදා අරිය සත්‍යං භාවිතන්ති මේ භික්ඛවේ
පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි ආලෝකෝ උදපාදි යාවකී වංච මේ භික්ඛවේප්මේසු චතුසු අරිය සත්‍යේසු එවං තිපරිවට්ටං ද්වාදසාකාරං යතා භූතං ඥාන දස්සනං නසු විසුද්ධං අවෝසි නේවතාවාහං භික්ඛවේ සදේවකේ ලෝකේ සමාරකේ සබ්‍රාහ්මකේ සසසමන බ්‍රාහ්මනියා පජාය සදේව මනුස්සාය අනුත්තරං සම්මා සම්බෝධින් අபிසංබුද්ධෝ පච්චඤ්ඤාසින් යතෝ චකෝ මේ භික්ඛවේ ඉමේසු චතුසු අරිය සත්‍යේසු එවං තිපරිවට්ටං ද්වාදසාකාරං යතා භූතං ඥාන දස්සනං සුවිසුද්ධං අවෝසි අතාහම් භික්ඛවේ සදේවකේ ලෝකේ සමාරකේ සබ්‍රාහ්මකේ සස්සමන බ්‍රාහ්මනියා පජාය සදේව මනුස්සාය අනුත්තරං සම්මා සම්බෝධින් අபிසංබුද්ධෝ පච්චඤ්ඤාසින් ඥානංච පනමේ දස්සනං උදපාදී අකුප්පාමේ චේතෝ විමුක්ති අයමන්ති ජාති නත්ති දානි පුනබ්බවෝති ඉදම වෝච භගවාන් අත්තමනා පංච වග්ගියා භික්ඛු භගවතෝ වාසිතං අබිනන්දුන්ති ඉමස්මින්ච පනවෙය්‍යා කරනස්මින් බඤ්ජමානේ ආයස්මතෝ කොණ්ඩඤ්ඤස්ස විරදං වීතමලං ධම්මචක්කුං උදපාදී යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං තී පවත්ති තේච පන භගවතු ධම්මචක්කේ බුම්මා සද්ද මනුස්සාවේසුං ඒතං භගවතා වාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්ති තං අප්පතිවත්තියං සමනේන වා බ්‍රාහ්මනේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මුණා වා කේනචි වා ලෝකස්මින් තේ බුම්මානං දේවානං සද්දං සුත්වා චාතුම්මා රාජිකා දේවා සද්ද මනුස්සාවේසුං ඒතං භගවතා වාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්ති තං අප්පතිවත්තියං සමනේන වා බ්‍රාහ්මනේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මුණා වා කේනචි වා ලෝකස්මින් තේ චාතුම්මා රාජිකානං දේවානං සද්දං සුත්වා තාවතින්සා දේවා සද්ද මනුස්සා වේසුං ඒතං භගවතා වාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්ති තං අප්පතිවත්තියං සමනේන වා බ්‍රාහ්මනේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මුණා වා කේනචි වා ලෝකස්මින් තේ
තාවතින්සානං දේවානං සද්දං සුත්වා යාමා දේවා සද්ද මනුස්සාවේසුං ඒතං භගවතා බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අප්පතිවත්තියං සමනේන වා බ්‍රාහ්මනේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මුණා වා කේනචිවා ලෝකස්මින් තේ යාමානං දේවානං සද්දං සුත්වා තුසිතා දේවා සද්ද මනුස්සා වේසුං ඒතං භගවතා බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අප්පතිවත්තියං සමනේන වා බ්‍රාහ්මනේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මුණා වා කේනචිවා ලෝකස්මින් තේ තුසිතානං දේවානං සද්දං සුත්වා නිම්මාන රති දේවා සද්ද මනුස්සාවේසුං ඒතං භගවතා බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අප්පතිවත්තියං සමනේන වා බ්‍රාහ්මනේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මුණා වා කේනචිවා ලෝකස්මින් තේ නිම්මාන රතිනං දේවානං සද්දං සුත්වා පරනිම්මිත වසවත්තිනෝ දේවා සද්ද මනුස්සාවේසුං ඒතං භගවතා බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අප්පතිවත්තියං සමනේන වා බ්‍රාහ්මනේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මුණා වා කේනචිවා ලෝකස්මින් තේ පරනිම්මිත වසවත්තිනං දේවානං සද්දං සුත්වා බ්‍රහ්ම පාරිසජ්ජා දේවා සද්ද මනුස්සාවේසුං ඒතං භගවතා බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අප්පතිවත්තියං සමනේන වා බ්‍රාහ්මනේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මුණා වා කේනචිවා ලෝකස්මින් තේ බ්‍රහ්ම පාරිසජ්ජානං දේවානං සද්දං සුත්වා බ්‍රහ්ම පුරෝහිතා දේවා සද්ද මනුස්සාවේසුං ඒතං භගවතා බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අප්පතිවත්තියං සමනේන වා බ්‍රාහ්මනේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මුණා වා කේනචිවා ලෝකස්මින් තේ බ්‍රහ්ම පුරෝහිතානං දේවානං සද්දං සුත්වා මහා බ්‍රහ්මා දේවා සද්ද මනුස්සාවේසුං ඒතං භගවතා බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අප්පතිවත්තියං සමනේන වා බ්‍රාහ්මනේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මුණා වා කේනචිවා ලෝකස්මින් තේ මහා බ්‍රහ්මාණං දේවානං සද්දං සුත්වා පරිත්තාබා දේවා
සද්ද මනුස්සාවේසුං ඒතං භගවතා වාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අප්පතිවත්තියං සමනේන වා බ්‍රාහ්මනේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මුණා වා කේනචිවා ලෝකස්මින් තේ පරිත්තාවානං දේවානං සද්දං සුත්වා අප්පමාන භාදේවා සද්ද මනුස්සාවේසුං ඒතං භගවතා වාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අප්පතිවත්තියං සමනේන වා බ්‍රාහ්මනේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මුණා වා කේන චිවා ලෝකස්මින් තේ අප්පමාන බානං දේවානං සද්දං සුත්වා ආබස්සරා දේවා සද්ද මනුස්සාවේසුං ඒතං භගවතා වාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අප්පතිවත්තියං සමනේන වා බ්‍රාහ්මනේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මුණා වා කේනචිවා ලෝකස්මින් තේ ආබස්සරාණං දේවානං සද්දං සුත්වා පරිත්ත සුභා දේවා සද්ද මනුස්සාවේසුං ඒතං භගවතා වාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අප්පතිවන්තියං සමනේන වා බ්‍රාහ්මනේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මුණා වා කේනචිවා ලෝකස්මින් තේ පරිත්ත සුභානං දේවානං සද්දං සුත්වා අප්පමාන සුභා දේවා සද්ද මනුස්සා වේසුං ඒතං භගවතා වාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අප්පතිවත්තියං සමනේන වා බ්‍රාහ්මනේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මුණා වා කේනචිවා ලෝකස්මින් තේ අප්පමාන සුභානං දේවානං සද්දං සුත්වා සුභකින්නකා දේවා සද්ද මනුස්සා වේසුං ඒතං භගවතා වාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අප්පතිවත්තියං සමනේන වා බ්‍රාහ්මනේන වා දේවේන වා මාරේන වා කේනචිවා ලෝකස්මින් තේ සුභකින්නකානං දේවානං සද්දං සුත්වා වේ අප්පලා දේවා සද්ද මනුස්සා වේසුං ඒතං භගවතා වාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අප්පතිවත්තියං සමනේන වා බ්‍රාහ්මනේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මුණා වා කේනචිවා ලෝකස්මින් තේ වේ අප්පලානං දේවානං සද්දං සුත්වා අවිහා දේවා සද්ද මනුස්සා වේසුං ඒතං භගවතා වාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අප්පතිවත්තියං සමනේන වා බ්‍රාහ්මනේන වා දේවේන වා
බ්‍රහ්මුණා වාකේන චිවා ලෝකස්මින් තේ අවිහානං දේවානං සත්තං සුත්වා අතප්පා දේවා සද්ද මනුස්සාවේසෝ ඒතං භගවතා වාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අප්පතිවත්තියං සමනේන වා බ්‍රාහ්මනේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මුණා වා කේන චිවා ලෝකස්මින් තේ අතප්පානං දේවානං සද්දං සුත්වා සුදස්සා දේවා සද්ද මනුස්සාවේසෝ ඒතං භගවතා වාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අප්පතිවත්තියං සමනේන වා මාරේන වා බ්‍රහ්මුණා වා කේන චිවා ලෝකස්මින් තේ සුදස්සානං දේවානං සද්දං සුත්වා සුදස්සී දේවා සද්ද මනුස්සාවේසෝ ඒතං භගවතා වාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං සමනේන වා බ්‍රාහ්මනේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මුණා වා කේන චිවා ලෝකස්මින් තේ සුදස්සේනං දේවානං සද්දං සුත්වා අකනිට්ඨකා දේවා සද්ද මනුස්සාවේසෝ ඒතං භගවතා වාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අප්පතිවන්තියං සමනේන වා බ්‍රාහ්මනේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මුණා වා කේන චිවා ලෝකස්මින් තේ ඉතියතේන කනේන තේන මුත්තේන යාව බ්‍රහ්ම ලෝකා සද්දෝ අබ්බුක්ඛං චේ අයංච දස සාස්සි ලෝක ධාතු සංකම්පි සම්පකම්පි සම්පවේදී අප්පමානෝච උලාරෝ බාසෝ ලෝකේ පාතුරවෝසී අතික්කම්ම දේවානං දේවානුභාවං තේ අතකෝ භගවා උදානං උදානේසි අඤ්ඤාසි වතබෝ කොණ්ඩඤ්ඤෝ අඤ්ඤාසි වතබෝ කොණ්ඩඤ්ඤෝ තේ ඉත ඉදං ආයස්මතු කොණ්ඩඤ්ඤස්ස අඤ්ඤා කොණ්ඩඤ්ඤෝ තත්තේව නාමං අවෝසේති ඒතේන සච්ච වජ්ජේන දුක්ඛා උපසමින්තුති ඒතේන සච්ච වජ්ජේන භයා උපසමින්තුති ඒතේන සච්ච වජ්ජේන රෝගා උපසමින්තුති. එහෙමනම් දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව අවසానයි. මේ සූත්‍ර දේශනාවේ එක එක දිව්‍ය ලෝකවල ඉඳන් දෙවිවරු සද්ද නගලා සාදු කියනකොට ඊළඟ දිව්‍ය ලෝකෙට ඇහුණ විදිය තමයි අර සද්ද මනුස්සා වේසුන් කියලා කියවෙන්නේ. ඉතින් ඒක නිසා අපි දැන් මේ පිරිත් නුලේ දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව එදා ඇසලපුර 15ක් පොහොය දවසේ බරණැස ඉසිපතනේ මේ වගේ මධ්‍යම රාත්‍රියේදී දේශනා කරන්නට ඇති. ඉතින් අපිත් අද ඕමාන ඉඳන් දම්සක් පැවතුම් සූත්‍රයේ දේශනා කළා. අපි දන්නවා යම්කිසි උදැල්ලක් අරගෙන පස්පිඩල්ලක් කපපුවම 33 කෝටියක් දෙවියෝතාවෝ ඉන්නවා. එයින් කවුරු හරි ඒ ස්ථානට අරක් ගන්නවා කියලා. ඕගොල්ලෝ හොඳම දන්න සිද්ධියක් තමයි රුවන්වැලි මහා චෛත්‍ය. මේතන හිටියා
ස්වර්ණමාලී කියලා දේවතාවෙක් නේද? යන්ට බෑම කියලා කිව්වා චෛත්‍ය හදන්න ලැහත් වෙනකොට ඒ ගහ දාලා. මහා විශාල ගහක්. ඊට පස්සේ ස්වර්ණමාලී මෙතනමයි සුදුසු ස්ථානයේ අද රුවන්වැලි සෑය හදලා තියෙන තැන. ස්වර්ණමාලී දේවතාවට කිව්වා මම යන්නම් හැබැයි මගේ නම චෛත්‍යයට දාන්න ඕන. ඒකින්ද තමයි ඒක ස්වර්ණමාලී චෛත්‍ය කියලා අදටත් නම් කරන්නේ. ඉතින් මෙතනත් සරුවත්න ධාතුන් වහන්සේලා වැඩ ඉන්නකොට දෙවි දේවතාවෝ ඉන්නවා. පූජා පවත්වනකොට දෙවි දේවතාවෝ ඉන්නවා. ඒ වගේම බෝධිද්රුම රාජානන් වහන්සේ නමක් වැඩ ඉන්නවා. දෙවි දේවතාවෝ නිතතින්ම ඉන්නවා. රුක්ෂ දේවතාවෝ ඉන්නවා. ඉතින් මේ සූත්‍ර දේශනාවේ සඳහන් වෙනවා සදෙව් ලෝකවල පිළිබඳව. ඒ වගේම අකනිට්ඨකා දේවා බ්‍රහ්ම ලෝකයේ දක්වා බඹලොව දක්වා සාදුකාර ඇහුණ හැටි මේ සූත්‍ර දේශනාවේ සඳහන් වෙනවා. ඒක නිසා දෙවියන් සිටිනවා. දෙවියන් මේ වගේ ස්ථානවලට මේ වගේ උවසියන් සිල් සමාදන් වෙලා මේ වගේ පින්කම් කරන ස්ථානවලට නිතතින්ම එනවා. ඒ අය මේවට තමයි ප්‍රිය කරන්නේ. මෙවැනි කටයුතු වලින් තමයි ඒ අය සතුටක් ලබන්නේ. ඒක නිසා මේ ස්ථානවලට ඇවිල්ලා අපට නොපෙනුනාට දැන් මේ වෙනකොටත් ඉන්නවා ඇති. ඒකෙන්දයි අපි හැමදාම පින් කරලා දෙවියන්ට පින් අනුමෝදන් කරන්නේ. ඕගොල්ලෝ දන්නවා සූත්‍ර ගණනාවක් මධ්‍යම රාත්‍රියේ බුදුහාමුදුරුවෝ ඇවිල්ලා දෙවිවරු හම්බ වෙනවා. මහා මංගල සූත්‍රය. ඇවිල්ලා Tamanට තියෙන ප්‍රශ්න බුදුහාමුදුරුවන්ගෙන් විචාරනවා. දේවතා සංයුත්තය කියලා වෙනම පොතක් තියෙනවා සංයුත්ත නිකායේ තනිකර දෙවියන්ම බුදුහාමුදුරුවෝ හම්බ වෙලා දෙවියන්ට තිබුණා වූ ප්‍රශ්න අහපු ඒවා. අන්තෝ ජටා බහි ජටා ජටාය ජටිතා පජා තන්තං ගෝතම පුච්චාම තේයිමං විජටේ ජටං. මේ ජටා සූත්‍රය. මේකේ තියෙන්නේ ගාථා දෙකයි. අන්තෝ ජටා බහි ජටා දෙවියෝ දකින්නවා මිනිස්සු මහා ප්‍රශ්න ගොඩක. අන්තෝ ජටා ඇතුළතත් ජට පිටතත් ජට. අන්තෝ ජටා බහි ජටා පිටතත් ජට. අන්තෝ ජටා බහි ජටා ජටාය ජටිතා පජා. ගැට වලින් වෙලිලා මිරිකිලා ඉන්නේ. තන්තං ගෝතම පුච්චාම මේ ගැට මේ ලියන්නේ කොහොමද? ගෝතම ගෞතමයාණන් වහන්සේ පුච්චාම විමසමි. තේයිමං විජටේ ජටං. ඊ ගැට ලියන හැටි කියලා දෙන්න කියලා දෙවි කෙනෙක් අහනවා. එතකොට බුදුහාමුදුරු දෙන උත්තරේ සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ චිත්තං පඤ්ඤංච භාවයං භාවේත නිපකෝ බික්ඛු තේයිමං විජටේ ජටං. සීලේ පතිට්ඨාය සීලේ පිහිටන්ට ඕන. මේ අත්ව අද සීලේ පිහිටියා. පංච සීලේ දැන් පිහිටලා ඉන්නවා. සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ ප්‍රඥාවන්ත කෙනා සීලේ පිහිටනවා. චිත්තං පඤ්ඤංච භාවයං සිතත් ප්‍රඥාවත් වඩනවා. භාවේත නිපකෝ බික්ඛු එහෙම වඩන භික්ෂුව තේයිමං විජටේ ජටං. මේ ගැට ලියා ගන්නවා. එහෙමනම් ඒ ගැට ලිහන මූලික දේශනාව තමයි මේ චතුරාර්ය සත්‍ය ධර්ම දේශනාව ඇතුළත් වෙලා තියෙන ධම්සක් පැවතුම් සූත්‍ර දේශනාව. ලෞතර බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී මුක දේශනාව අක්ෂරයක් බුදු කෙනෙක් හා සමානයි. ඔය ඇත්තන්ගේ හදවත චෛත්‍ය හා සමානයි. හදවතේ කවුද දැන් ඉන්නේ? බුදුහාමුදුරුවෝ. බුදුහාමුදුරන්ටයි ලැබුම් ගන්නට අවස්ථාව දීලා තියෙන්නේ. බුදු කෙනෙක් හදවතේ අපට තැම්පච්චර ගන්නට පුළුවන්. බුදුහාමුදුරුවෝ බලලා එහෙම නැත්නම් ඔය ඇත්ත කොහේ ගියත් ඕමානි පන්සලේ තියෙන බුද්ධ රූපේ ඔය ඇත්තන්ට හිතට ගන්න පුළුවන්. එතකොට හරියට චෛත්‍යයක ගර්භයක් තුල ධාතුන් වහන්සේලා තැම්පච්චරලා ඉන්නවා වගේ අපේ හිත තුල බුදුහාමුදුරුවෝ වැඩ ඉන්නවා. අපේ හිත තුල බුදුහාමුදුරුවෝ වැඩ ඉන්නවා. ඒ වගේම ධර්ම රත්නයේ වැඩ ඉන්නවා. සංඝ රත්නය වැඩ ඉන්නවා. අන්න එතකොට තමයි නියම උපාසකයෙක් වෙන්නේ. බුද්ධං ධම්මං සංඝං සරණ ගිය පුජ්‍යලයට තමා නිතතින්ම සරණ ගිය අවස්ථාවට නෙවෙයි. ලෙඩක් දුකක් කරදරයක් වුණාම දුවගෙන එනවා. එහෙම නෙවෙයි. නිතතින්ම තුනුරුවන් ආශ්‍රය කරන පුජ්‍යලයාට කියනවා උපාසක කියලා. මං අද මේ ඇත්තන්ට නොයෙක් මේ පරලව සැප විඳින හැටි ඒ වගේම කිව්වා මේ උදේ මෛත්‍රී භාවනාවේ ආනිසංස.
මෛත්‍රී භාවනාවේ ආනිසංස කියලා අද ඉඳන් හැමදාම වචන 3ක් කියන්න කිව්වා. ඒක බැරි වුණොත් එimhe පොඩ්ඩක් ලිහිල් කරලා කිව්වා. හෙට උදේට හරි කියන්න කියලා කිව්වා. නැත්තම් හිත කම්පා වෙනවනේ අමතක වෙලාවක් නිින්ද ගියොත් එimhe හිටමු ගමන් නිින්ද යනවනේ. නැගිටිනකොට හරි මෛත්‍රී කරන්න කියලා කිව්වා. එතකොට ඊළඟට ඔය ඇත්තන්ට මං කිව්වා නිදි කණ්ඩ සූත්‍රය. වත්තු පූජා, තුති පූජා, ප්‍රතිපත්ති පූජාවෙන් කොහොමද අපි පින් කරගන්නේ කියලා. ඒකේ සඳහන් වුණේ වත්තු පූජාවෙන්. ඒ කියන්නේ මල් ගඳ සුවඳ දුම් පූජා කිරීම බුදුහාමුදුරුවන්ට. තුති පූජා කියලා කියන්නේ ශබ්ද නගලා ගාථා සජ්ජායනය කරලා බුදුහාමුදුරුවන්ගේ ගුණ ප්‍රකාශ කිරීමෙනුත් පින් සිද්ධ වෙනවා. ප්‍රතිපත්ති පූජා කියලා කියන්නේ සිල් සමාදන් වෙලා උන්වහන්සේගේ ශ්‍රාවකෙක් බවට පත් වෙලා ගත කරන බ්‍රහ්මචර්යා ජීවිතය තුලිනුත් අපට පින් සිද්ධ කරගන්න පුළුවන්. ඒ වගේම කුසල් කරගන්න පුළුවන්. මේ හැම දෙයක්ම කරන්නේ අපි අපේ පරලොව ගමන සැපවත් කරගන්න. උපාසකම්මලාට එහෙම හිතුණාට මෙතන තරුණ පිරිසකුත් ඉන්නවා. ඒ එදා ලෞතුරා බුදුහාමුදුරුවෝ කක්කරපත්ත කියන නියංගමට ගියපුවාම බුදුහාමුදුරන් ගාවට ඇවිල්ලා අහනවා බුදුරජාණන් වහන්සේ එන හැම හාමුදුරු කෙනෙක් මේ කාලේ ගෙයින්ගෙට යනවනේ හාමුදුරු බණ කියන්න. එන හැම හාමුදුරු කෙනෙක්ම පරලොව ගැනමයි කියන්නේ. දුක හට ගැනීම, දුක නැති කිරීම, දුක නැති කිරීමේ මාර්ගය. අපි මේ කසී සලු අඳින අය, සෙන්ට් විලවුන් ගහන අය, අපි සෙන්ට් විලවුන් භාවිතා කරන අය, අපි කාමභෝගී ජීවිතයක් ගත කරන අය. ඔබ වහන්සේගේ ධර්මයේ තුල නැද්ද අපට ගැළපෙන බණක්? බුදුහාමුදුරන්ගෙන් අහනවා. කවුද අහන්නේ? දීඝජානෝ කෝලිය පුත්‍රයා. බුදුහාමුදුරු දේශනා කරනවා තිබෙනවා සතුට ලබා ගන්නා ආකාරය කොහොමද? අපි මේ හැම දෙයක්ම කරන්නේ කායික මානසික සතුට සඳහා. බුදුහාමුදුරුවෝ එම සූත්‍රයේදී දේශනා කරනවා මෙලවටත් ඒ වගේම පරලොවටත් වැදගත් වෙන කරුණු 4 බැගින්. මෙලවට වැදගත් වෙන කරුණු 4 තමයි උත්ථාන සම්පදා, ආරක්ක සම්පදා, කල්යාණ මිත්‍රතා, සමජීවී කතා. මිනිසු සතුට සඳහා සතුටම අරමුණු කරගෙන ජීවත්. ඔය ඇත්තෝ දන්නවා කාටත් පාඩම් ලංකාවේ රෝහල් වල අහලා තියෙනවා ආරෝග්‍ය පරමාලාභා සන්තුට්ටි පරමන්දනං විශ්වාස පරමාඥාති නිබ්බාන පරමං සුඛං. මේක තමයි මගේ ධර්ම දේශනාවේ මාතෘකාව. මේ ගාථාව තියෙන්නේ ධම්මපදේ. මිනිසුන්ට තියෙන ලොකුම ලාභය මොකද්ද? නිරෝගීකම. හැබැයි වැඩි දෙනෙක් මිනිස්සු මානසිකවත් අසනීප වෙලා, කායිකවත් අසනීප වෙලා. අපට පුළුවන් නම් කය අසනීප වුණත් මනස සුවය, එහෙම නැත්නම් කය ලෙඩ වුණත් මනස නිරෝගී කරගෙන ඉන්න එවැනි දහමක් තමයි බුදුදහමේ උගන්වන්නේ. අපේ කය ලෙඩ වුණාට අපි මනස ලෙඩ කරගන්න හොඳ නැහැ. කය කොච්චර නිරෝගී වුණත් මනස ලෙඩ නම් කය ඉබේම ලෙඩ වෙනවා. ආරෝග්‍ය පරමාලාභා. කය නිරෝගී කරගන්න අවශ්‍ය කරන මේවලන් ටික ඊයේ දේශනා කළා. කාය ගුත්තෝ, වචී ගුත්තෝ, ආහාරේ උදරේ යතෝ සත්‍යං කරෝතු නිද්දානං යනාදී වශයෙන්. ආහාරයෙන් පාලනය වෙන්නේ කොහොමද? ආරෝග්‍ය පරමාලාභ සන්තුට්ටි පරමන්දන, සතුට තමයි පරම ධනය ගිහි ජීවිතයක් ගත කරනකොට. එහෙමනම් මේ සතුටත් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. මොනවද? ලෞකික සතුට සහ ලෝකෝත්තර සතුට. ලෞකික සතුට බුදුහාමුදුරුවෝ වදාලේ
අපස්සාදා කාමා උත්තා භගවතා බහු උපායාසා බහු ආදීනවා එත්ත භීයෝ හෝති. අලගද්දූපම සූත්‍රය. අලගද්දූපම සූත්‍රයෙන් කියන්නේ සර්පෙක් අල්ල ගැනීම උපමා කිරීම. අපස්සාදා කාමා උත්තා භගවතා අපි මේ කාම ලෝකයේ විඳින සැපය අල්පාස්වාදයි. අපස්සාදා කාමා උත්තා භගවතා බහු උපායාසා බහු ආදීනවා. ඒකේ ආදීනව වැඩි. බහු උපායාසා බහු ආදීනවා එත්ත භීයෝ හෝති. මේකේ ආදීනව බොහෝයි කියලා බුදුහාමුදුරු දේශනා කරනවා. මේ කාම ලෝකයේ විඳින අපි ස්පර්ශය ඒ වගේම බුදුහාමුදුරු මේ උපමා කොට වදාළි අට්ටි කංකලූපමා කාමා උත්තා භගවතා. ඇට සැකිල්ලකට තමයි කාම ලෝකේ සම්පත් උපමා කොට වදාළි. ගත යුත්තක් නැහැ. අට්ටි කංකලූපමා කාමා උත්තා භගවතා. සුපිනුපමා කාමා උත්තා භගවතා සීනයක් හා සමානයි. මේ සියල්ලම නැති වෙන අපි යනකොට ගෙනියන්නේ නැහැ. යාචිතු කූපමා කාමා උත්තා භගවතා ණයට ඉල්ලගත්තු දෙයක් වගේ తాවකාලිකයි. ඒ වගේම සර්ප හිසක් වගේ භයානකයි. අංගාර කාසූපමා අඟුරු ගොඩක් වගේ පිච්චෙනවා, දැවෙනවා, කොයි වෙලාවෙත් දැවෙනවා. කාම ලෝකේ අපි කාම ලෝකයෙන් විඳින සතුට තුලින් මිනිස්සු කොයි වෙලාවෙත් දැවෙනවා, පිච්චෙනවා. සත්ති සිරූපමා කාමා උත්තා භගවතා හරිම භයානකයි. සර්ප හිසක් හා සමානයි. මෙහෙම දේශනා කරලා බුදුහාමුදුරුවෝ මෙවැනි කාම ලෝකයේ විඳින සැපයත් කක්කරපත්ත නියංගමේදී දීඝජානු කෝලිය පුත්‍රයාට කියනවා කැලිබ මැන ධාර්මික ආකාරයෙන් විඳින්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ධාර්මික ආකාරයෙන් විඳින්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒ ධාර්මික ආකාරය තමයි උත්ථාන සම්පදා. උත්සාහවත් වීමෙන් මොකටද ලෞකික සතුට සහ ආධ්‍යාත්මික සතුට කියන මේ දෙකම එකසේ ළඟා කරගන්න. ඒතකොට උත්ථාන සම්පදා ආරක්ක සම්පදා තමන් හොයාගත්තු දේ රැකගත්තා කියලා කෙනෙකුට සතුටක් ඇති වෙනවා. ධාර්මිකව හොයාගත්තු දේ රැකගත්තා කියලා. උත්ථාන සම්පදා ආරක්ක සම්පදා කල්යාණ මිත්‍රතා කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කිරීමෙන් මෙලොව විඳින්න පුළුවන් ධාර්මික සතුටක් තියෙනවා. සමජීවී කතා වියදමේ හැටියට ජීවත් වීමෙන් අපට සතුට අය හැටියට වැය කිරීමෙන් මේක බුදුහාමුදුරු උපමා කරන්නේ මිනිස්සු හතර පැත්තෙම දොරටු ඇරලා පොකුණකට වතුර පුරවනවා වගේ කොච්චර සල්ලි වැක්කිරුවත් වැඩක් නැහැ. අපේ සමජීවී කතාව නැත්තම් ආදායමේ හැටියට වියදම නැත්තම් තරඟකාරී ලෝකයක්. මිනිස්සු පේන එහෙම නැත්තම් ටෙලිවිෂන් එකේ පෙන්වන දේවල් ණය වෙවි හෝ ගන්නවා. සතුට ළඟා කරගන්න. ඒයින් සතුටක් ඇත්තේ නැහැ. සමජීවී කතා ආදායමේ හැටියට අපි වියදම් කරන්නට ඕන. ඕගොල්ලෝ දන්නවනේ සිංහාලෝවාද සූත්‍රයේ බුදුහාමුදුරුවෝ මෙලව දියුණු වෙන්න මේ සල්ලි කොහොමද පරිභෝග කරන්න කියලා දේශනා කොට වදාලා. ඒකේන භෝගේන බුඤ්ජෙය්‍ය දීහි කම්මං පයෝජේ චතුත්තංව නිදාපෙය්‍ය ආපදාසු භවිස්සති. ඕගොල්ලෝ දරු මල්ලෝ එහෙ තියලා අම්මා තාත්තා එහෙ තියලා සහෝදර සහෝදරියෝ එහෙ තියලා මේ කතරට ඇවිල්ලා ඉන්නේ ඇයි? හම්බ කරන්නේ ධාර්මිකව. ඒ හම්බ කරන ඒවා සමජීවී කතා තරඟකාරී ලෝකයේ සතුට හොයන්ට යන්න එපා. අය හැටියට වැය කරන්න බුදුබණ එයයි. හම්බ කරගත්තු ධනෙ කොටස් 4කට බෙදන්න කියනවා බුදුහාමුදුරුවෝ. ඒකේන භෝගේන බුඤ්ජෙය්‍ය එක කොටසක් අනුභව කරන්න ඕන. සමහර මිනිස්සු අල්ලි කොච්චර හම්බ කරා කන්නේවත් නැහැ.
ඒකටවත් පින නැහැ. ඒකේන භෝගේන බුඤ්ජෙය්‍ය. බුදුහාමුදුරු දේශනා කරන්නේ පළවෙනියටම හොඳට කන්න බොන්න ඕන. නැත්තම් කය පවත්තන යන්නත් බෑනේ. නිරෝගීව ජීවත් වෙන්න එපා. ඒකේන භෝගේන බුඤ්ජ. දීහි කම්මම් පයෝජේ. පළවෙනි කොටස කෑමට සහ දීමට. දීහි කම්මම් පයෝජේ. තව කොටස් දෙකක් ඔබ කුසිකර්මාන්තයෙන් නම් හම්බ කරපු ඒ ස්ථානෙට වියදම් කරන්න කියනවා. දියුණු වෙන්නේ නැද්ද මිනිහෙක්? දියුණු වෙනවා. ඔබ ලීමෝලක් කරන කෙනෙක් නම්, ඔබ රත්තරන් කර්මාන්තය කරන කෙනෙක් නම් ඒකේ දියුණුව සඳහා කොටස් දෙකක් වෙන් කරන්න කියනවා. චතුත්තංව නිදාපෙය්‍ය. හතරවෙනි කොටස මොකද? නිදහං කරගන්න ඕන. පින් නිදහං කරනවා වගේම සල්ලිත් නිදහං කරගන්න ඕන. දැන් ඕවට කියන්නේ මේ ඩිපොසිට් කරනවා කියලා. උපාතකම්මලා මෙහෙ යනකොට කීයක් හරි ඩිපොසිට් කරගෙනත් යන්න ඕන. එහෙම නැතුව ගිහිල්ලා වැඩක් නැහැ. ඇයි ඒ? ආපදාසු භවිස්සති. ලෙඩක් කරදරයක් ආවන් පස්සේ Tamanට ප්‍රයෝජනෙට ගන්නට. එහෙම නැතුව ඕමාන් රටෙත් ඉඳලා එහෙත් ගිහිල්ලා කාගෙන් හරි ඉල්ලන්ට උනොත් එහෙම මොකද කරන්නේ? එතකොට අපිට හැමදාම සතුටෙන් ඉන්න පුළුවන්. ඒක දැන් ඕගොල්ලෝ ඔක්කොම දරුවෝ වෙනුවෙන් කියලා හම්බ කරනවා. පුත්තා මත්ති ධනම් මත්ති ඉතිබාලෝ විහඤ්ඤති අත්තායි අත්තනෝනත්ති කෝහිනාතෝ පරෝසියා. Tamanට තමන්වත් නැතිකොට කොහෙන්ද පුත්තු කොහෙන්ද දරුවෝ කියලා බුදුහාමුදුරු දේශනා කරනවා ධර්මයේ. අපි මැරෙනකොට කවුරුවත් නැහැ. දැන් මං දවල් හොඳ කතාවක් වුණේ. අද ටිකක් අලුත් අයින් ඉඳ ආපහු ඒ කතාව කියනවා. දැන් මේ ධම්සක් පැවතුම් සූත්‍රෙත් එකම කීපාරක් තිබ්බා. පුබ්බේ අනනුස්සතේසු ධම්මේසු කියලා. දැන් ඔය අය අපි ඔක්කොම අවුරුදු 100කින් මැරෙනවා. කවුරුවත් ඉන්නවද මෙතන? නෑ. අමරේ කියලා එහෙම නම් ඇති. නමුත් මැරෙනවා. මැරෙනවා. මේ මැරෙන අපි ඔක්කොම තව අවුරුදු 100කින් මැරෙනවා. අපි ඔක්කොම සල්ලි හම්බ කරපුවා ගෙවල් වල දාලා යනවා. සෝනගාවට මිතුරු එනවා. එතනින් එහාට අපි තනියම යනවා. ඉතින් අර අපි හැමදේම කරුවේ අපට අපි දරුවෝ හදන්න ඕන, දරුවන්ට සල්ලි වෙන් කරන්න ඕන, උගන්වන්න ඕන. සිඟාලෝවාද සූත්‍රයේ දෙමව්පියන්ගෙන් දරුවන්ට විය යුතු යුතුයකම් රාශියක් කොටස් 5ක් බුදුහාමුදුරු දේශනා කරනවා. ඒ වගේම දරුවන්ගෙන් දෙමව්පියන්ට විය යුතු කොටස් 5කුත් බුදුහාමුදුරු දේශනා කරනවා. ඉතින් අඬනවා. මොකද මරුණෙන් පස්සේ අඬනවා දරුවෝ අපි දාලා යන්න එපා, අපි තනි වුණා කියලා. ඉතින් එතනත් අඬන්නේ මේ ඒ අයට වෙච්ච හානිය ගැන. දැන් මැරිලා ඉවරලා ගෙනියවෙන් පස්සේ යාලා තනි වෙනවා කියලා. මේ විදිහට ලංකාවේ අඬනවා. අපි කියමු තියලම ගියා කියලා. ඒක තියාගන්නේ නැහනේ. මිනිහ දාලා ගියොත් එහෙම තියාගන්නවද? නැහැ. ඊට පස්සෙත් මොකද කරන්න ගියේ නැත්තම් එහෙම මාතරින් හරි ගාල්ලෙන් හරි කට්ටඬියෝ ටිකක් ගෙන්නලා හොඳ අඩව්වක් අල්ලලා එලවලා දානවා. අම්මා කියලා බලන්නේ නැහැ. තාත්තා කියලා බලන්නේ නැහැ. ගෙදරට වෙලා හිටියොත් එහෙම වැලි ගහ මොකද කරන්නේ? එලවලා දානවා. ඒකොල්ලත් තවත් කියන දේ ඇහුවේ නැත්තම් එහෙම බෝතලයකට දාලා ඇඹයක් ගහලා මුහුදටත් දානවා. ඕන් අපිට වෙන දේවල්. අපිට වෙන දේවල්. ඔය හතර සීමා මැන ඉඳලම හරියන්නේ නැහැ. ඒකින්ද අපි මෙලව ජීවත් වෙනකොට කායයක් ගැන හිතන්න එපා. එකකොට මමට ස්වාමියා ඉන්නවා කියලා හිතන්න එපා. මට මමවත් නැහනේ. මට ස්වාමි දියණිය ඉන්නවා කියලා හිතන්නත් එපා. Taman එක කොටසක් මොකද කරන්න ඕනේ? නිදහං කරන්න ඕන, ඩිපොසිට් කරන්න ඕන. එහෙම නැත්නම් එහෙම අපි පරාදයි. මේ රටකට ඇවිල්ලා සල්ලි හම්බ කරලත් අපි පරාදයි. ඒකේන භෝගේන බුඤ්ජේ. එතකොට අපිට සතුටෙන් පින් කරන්න පුළුවන් හැමදාම. සතුටනේ අපි මේ හොයන්නේ. ලෞකික සතුටත් බුදුහාමුදුරුවෝ අනුදැන වදාලා, ලෝකෝත්තර සතුටත් අනුදැන වදාලා. හැබැයි ධාර්මික විදියට උපයා ගන්න සතුට තමයි බුදුහාමුදුරුවෝ අනුදැන වදාළේ. සල්ලි ඕනතරම් මිටි ගණන් හම්බ කරන්න පුළුවන් වෙලහෙළඳාම් තියෙනවා. ඒ වගේ කොච්චර සල්ලි හම්බ කරගත්තා සතුටක් තියෙනවද මිනිසුන්ට මරණය නියම කරලා? නෑ. කුඩු විකුණන්න පුළුවන්. ඒ වගේම අවියාදු විකුණන්න පුළුවන්. ඊළඟට ඔය මස් වෙළඳාම, අවියායුධ වෙළඳාම, ඊළඟට විස වෙළඳාම, මේ විදිහට බුදුහාඳුරු නොකල යුතු වෙළඳාම් පිළිබඳව සඳහන් කළා. ඒ වගේම කල යුතු
රැකී ආරක්ෂා පිළිබඳවත් මේ කක්කරපත්ත නියංගමේදී දීඝජානු කෝලිය පුත්‍රයාට සඳහන් කළා. යදි කසියාය යදි ඉසත්තේන යදි රාජපෝරිසේන යදි කම්මක්කේන යනාදී වශයෙන් රාජ්‍ය සේවයේ ඉඳලා ඒ වගේම කර්මාන්තවල යහපත් කර්මාන්තවල ඉඳලා ඒ වගේම ගව පාලනයෙන් ගොවිතැනින් මේ ආදීන් ධනිය උපයන්ටයි කියලා. ඊළඟට අංගුත්තර නිකායේ අනන සූත්‍රයේදී බුදුහාමුදුරෝ ගිහියන් වන ඔබට තවත් සතුට පිළිබඳව කරුණු හතරක් දේශනා කරනවා. බලන්න මේ කරුණු හතරක් තමන් ගාව තියෙනවද කියලා. අපි සතුට අපට අවශ්‍යයි සතුට. මං කිව්වා කය ලෙඩ වුණත් මනස ලෙඩ නොවී ඉන්න නම් අපට සතුට අවශ්‍යයි. ඒ සතුට කොටස් දෙකයි ලෞකික සතුට සහ ලෝකෝත්තර සතුට. ආධ්‍යාත්මික සතුට එහෙමත් නැත්නම් මේකට ඉංග්‍රීසියෙන් කියන්නේ mundane and spiritual happiness. mundane happiness and spiritual happiness. ලෞකික සතුට සහ ලෝකෝත්තර සතුට. මේ සතුට තිබුණොත් තමයි අපි කය ලෙඩ වුණත් මනස ලෙඩ නොවි ජීවත් වෙන්න පුළුවන්කම තියෙන්නේ. පළවෙනි එක තමයි අනන සූත්‍රයේදී අනන සුඛ ණය නැති වෙන්න ඕන. ණයකාරයෙක් වෙලා අපිට හිටියොත් සතුටක් තියෙනවද? නෑ. එහෙමනම් ජීවිතේ කිසිම දවසක ණය වෙන්න එපා. පුටු සැටිය නැති වුණාට කමන්නේ ණය නොවි ඉන්න එක සතුටක්. පුටු සැටිය තිබ්බා කියලා පුටු සැටියක් ගන්න ණය වෙනවා. පුටු සැටිය ඉඳන් ඉන්නවද? මාසේ අන්තිමේට දිනේ එනකොට කොහෙද සතුටක්? තව ගන්නවා තවත් බඩු. එහෙම තමයි ඉතින් බඩු හම්බ කරන්නේ නේද ගෙවල් වලට ඈ? ඔව්. නමුත් බුදුහාමුදුරෝ දේශනා කරන්නේ මිනිස්සු පිස්සු වෙනවා. ඒ වගේම මිනිස්සු වහබනවා. ණය වෙලා මේවා ගෙවා ගන්න බැරුව. එහෙමනම් අපේ ජීවිතේ මැරෙනකන් අපි අනන සුඛය විඳින්න ඕන. ණය නැති වෙන්න ඕන. ණය නැතිව ජීවත් වෙන්න ඕන. කිසි කෙනෙකුට ණය වෙන්න ඕනේ නැහැ. පොළු තියනවා කියලා නේ කියන්නේ. ඈ ආහාරයෙන් දකින්නොත් මෙහෙම මාරු වෙනවා ඒකොල්ලා. කොයි වෙලාවෙත් හිතේ සංකාව. අරයා දැන් හම්බෙයිද මෙහි හම්බෙයි පින්කම් ගෙදරකට යා ගන්න නැහැ අර මිනිස්සයයි කියලා. බණ ගෙදරකට යා ගන්න නැහැ එහෙම ඇවිල්ලා හම්බෙයිවත් කියලා. ඉතින් එහෙම බල ඉන්නේ මිනිහාගේ ඔළුවේ දුවන්නේ වෙනම දෙයක් තමයි. කොහෙද සතුට? අනන සුඛ. එහෙමනම් අපි හැමදාම තියාගන්න ඕන ලෞකික සතුට විඳින්න නම් ණය නැතුව ජීවත් වෙන්න ඕන. අනන සුඛ. අනවජ්‍ය සුඛ. නෙවැරදි දිවිපෙවතක් ගත කරන සතුට හොයන්ට ගිහිල්ලා මිනිස්සු වැරදි මාවතේ යනවා. වැරදි විදිහට ලෞකික සතුට ලබා ගන්නවා. බුදුහාමුදුරුවෝ ඒක වදාළේ නැහැ. බුදුහාමුදුරුවෝ ප්‍රතික්ෂේප කළා. අර අංගාර කාසූපමා කාමා උත්තා භගවතා කියලා වදාළේ ගෑවුන තැන දැලි ගෑවෙනවා. තමන්ගේ දුවදරුවන්ට නිඳා කරනවා. තමන්ගේ ස්වාමි පුරුෂයාට නිඳා කරනවා. තමන්ගේ ස්වාමි දියණියට නිඳා කරනවා. ඒ විතරක් නෙවෙයි තමන් ලෙඩකාරයෙක් බවටත් පත් වෙනවා. ඊළඟ එක තමයි අත්තිසුඛ. තමන්ට යමක් තියනවා කියලා සතුටක් තියෙන්න ඕන. අනන සූත්‍රය උගන්වන ඊළඟ කාරණේ තමයි අත්තිසුඛ. තමන්ට මටත් මොනවා හරි වත්කමක් තියනවා කියලා මහා දෙයක් ඕනේ නැහැ. මං හැමදාමත් කියනවනේ. අපි බොහොම දුප්පත් මිනිස්සු. නමුත් අර සිංහල සින්දුවකක් තියෙනවනේ අර මන්දිරේ නෑ පැල්පතේ ඇති සතුට කියලා. ඈ මං කවියකමුත් ඊයේ කිව්වනේ ගම්බින් කසුන් යන්තන් මන් ලබන් තොසින් සංසුන් ගමන් යන්නින් මං සංගුන් ළඟින් දන් දෙන් නිතින් මන් පින්කම් කරන් බැතින් ඉන්මින් උතුම් වංශෙන් මං නිවන් දකින්. ඉතින් අපට මහා සම්පත් අවශ්‍ය නැහැ. අපි ලබා උපන් හැටි. හැබැයි අපටත් මොනවා හරි තියනවා කියලා සතුටක් තියෙන්න ඕන. අපි හිතින් පොහොසත්. ගතින් පොහොසත් නැති වුණාට අපි හිතින් පොහොසත් වෙන්න ඕන.
අර කාඩි හොද්දක් ගෙනපු මිනිහෙක් අනේ පිටිසුටුමාටත් වඩා පින් ගත්තයි කියලා ඔයගොල්ලෝ දැන් අහලා තියෙනවනේ. ඉතින් අනේ පිටිසුටුතුමා 54 කෝටියක් වියදම් කරලා ආරාම පූජා කළා කියලා අරයට අඩු වුණාද? නෑ, ඊට වඩා පින් ලබා ගත්තා. ඉතින් ඒක නිසා අපි හිතෙන් පොහසත් වෙන්න ඕන. අපට තියෙනවා අපි යමක් ණය නෑ, ඒ වගේම අපටම කියලා දෙයක් අපි ඉතුරු කර ගන්න ඕන. ඒ අනන සූත්‍රයේ සඳහන් වෙන ආකාරය. අත්තිසුක අනනසුක අත්තිසුක භෝගසුක. ඒ වගේම තමයි භවභෝග තියෙන්නට ඕන ලෞකික ජීවිතයක් ගත කරනකොට. කාර් තියෙන්න ඕන, යාන වාහන තියෙන්න ඕන, ඊට පස්සේ ගේ දොර ඉඩ කඩන් තියෙන්න ඕන, ඊළඟට ණය නැති වෙන්න ඕන. අත්තිසුක භෝගසුක අනනසුක අනවජ්‍ය සුක. ඔය කාරණා හතර තමයි අංගුත්තර නිකායේ අනන සූත්‍රයේදී ගිහියෙක් වශයෙන් ඔබට මෙලව ලෞකික සතුට තියෙන්න ඕන කරුණු හතර. අත්තිසුක ඇත කියන සතුට තියෙන්න ඕන, මොනවා හරි තියෙන්න ඕන. අනනසුක ණය නොවී ඉන්න ඕන. භෝගසුක භෝග සම්පත් තියෙන්න ඕන. අනවජ්‍ය සුක නිවැරදි. අත්තිසුක භෝගසුක අනනසුක අනවජ්‍ය සුක නිවැරදි දිවි පැවැත්මක් Taman ගත කරනවා කියලා හිතන්න පුළුවන් වෙන්න ඕන. මේ විදිහට හිතන පුජ්‍යලයාට පුළුවන්කම තියනවා මේ දැන් එතකොට ඔයගොල්ලෝ කාටවත් ණය නැහැ. උත්සාහයෙන් සල්ලි හම්බ කරලා තියෙන්නේ. ආශ්‍රය කරන්නේ කල්යාණ මිත්‍රයෝ. හොඳින් ඒ ආරක්ෂා කරපු ධනය භෝග ධනය ඔයගොල්ලෝ රැක ගන්නවා. ඊට පස්සේ බුදුහාමුදුරු කියනවා මේ ලෝකෙදිම අපට කිට්ටු කරගන්න ඕන කරුණු හතරක්. සද්ධා සම්පදා, ඡාග සම්පදා, පඤ්ඤා සම්පදා, විරිය සම්පදා. සද්ධා, සීල, ඡාග, පඤ්ඤා. සද්ධා පළවෙනියට අපි හැමදාම කිව්වා මේ පින්කම් කරද්දිම සද්ධාව ඇති කරගන්න ඕන. එතකොට අපි අර පැත්තෙන් පෝසත්, ඒ වගේම ලෞකික පැත්ත, ලෞකික සතුට ඊළඟට ඕනේ. ලෞකික සතුටට අපට තියෙන්න ඕන සද්ධාව. මිනිස්සු කොයිතරම් ලෝකේ දියුණු වුණත් වැඩක් නැහැ. ලෞකික සතුට නැත්තම් හැම කෙනෙකුටම ආගමක් තියෙනවා. අන්දං චේක චක්කුංච ආරකා පරිවච්චේ දිතක්කුම් පන සේවේත සෙට්ටෝ පුරිස පුග්ගලු. අන්දං චේක චක්කුංච එක ඇහක් තියෙන මිනිහා ආශ්‍රය කරන්න එපා කියලා තියෙන බුදුහාඳුරු. ඒ වගේම ඇස් දෙකම පොට්ටේ ආශ්‍රය කරන්නත් එපා කියලා තියෙනවා. දිතක්කුම් පන සේවේත ඇස් දෙකම තියෙන පුජ්‍යලෙක් ආශ්‍රය කරන්න කියනවා. සෙට්ටෝ පුරිස පුග්ගලෝ, ඒ පුජ්‍යලයා තමයි ශ්‍රේෂ්ඨ. ලෞකික ජීවිතයේදී ඇස් දෙක කියලා කියන්නේ මොකද්ද? ඔයගොල්ලෝ හිතයි මට නම් තියෙනවා ඇස් දෙකම කියලා. අපි ඔක්කොටම තියෙනවා. බුදුහාමුදුරුවෝ මෙතෙන්දී උපමා කරන්නේ පුඤ්ඤ චක්කු සහ භෝග චක්කු. පින් නැමැති ඇස සහ පින් නැමැති ඇසෙන් පින් කරන්න හොයනවා යා. ඒ වගේම භෝග චක්කු අලසෙක් නෙවෙයි, කම්මැලියෙක් නෙවෙයි, දියුණු වෙන්න උත්සාහ කරනවා, භවභෝග හොයන්ට උත්සාහ කරනවා. ඉතින් මේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වලින් පැත්තකට ගිහිල්ලා තමයි මේ හවස බණ කියන්නේ මම. මෙලව දියුණු වෙන්නේ කොහොමද කියලා. එතකොට ඔයත් අන්න තියෙන්න ඕන භවභෝග හම්බ කිරීමේ ඥාණය තියෙන්න ඕන. ඒ වගේම පින් කිරීමේ ඥාණය තියෙන්න ඕන. දැන් අපිට ලෞකිකව අර ටික තියෙනවා, ලෝකෝත්තර පැත්තට මේ ටිකක් තියාගන්න ඕන. ඒ සඳහා තමයි පන්සල් එන්නේ. ඒ සඳහා තමයි පන්සල් හදන්නේ. ඒ සඳහා තමයි මේ වගේ ආගමික වැඩ යොදා ගන්න. එතකොට අපිට සතුට කියන එක දෙපැත්තෙන්ම එකතු කරගන්න පුළුවන්. සද්ධා සම්පදා, සීල සම්පදා. සීල සම්පත්තිය පිහිටන්ට ඕන. සිල්වතෙක් වෙන්න ඕන. අපි ගිහි ජීවිතයක් ගත කරනවා නම් පන්සිල් රකින්න ඕන. සමාදන් වෙකම නෙවෙයි. ඡාග සම්පදා පරිත්‍යාග කරන්න ඕන. මසුරු මලයක් වෙනවා එහෙම නැත්තම්. අපි පරිත්‍යාගය කරන්න ඕන. මේ ලෝකේ ඉන්නවා ඕගොල්ලෝ දන්නවා කෝටි සිය ගණන් ඇති අන්ධයෝ, කොරෝ, අබ්බගාතයෝ, එතනින් ගියපුවාම ලෙඩ්ඩු, මේ අය කයෙන්ද ජීවත් වෙන්නේ? අනුන්ගේ පරිත්‍යාගයේ මත. මේ ලෝකේ නැද්ද කිසිම දෙයක් කරගන්න බැරි මන්ද බුද්ධික මිනිස්සු? මේ හැම කෙනෙක්ම ජීවත් වෙන්නේ මේ මානසික ගුණ ධර්මයේ තුල නැත්තම් ඒ අය මැරිලා යනවා. තවත් කෙනෙකුගේ පරිත්‍යාගයක් උඩ තමයි ඒ අය ජීවත් වෙන්නේ. ලංකාව ගැන හිතලා බලන්න. ඉන්දියාව ගැන හිතලා බලන්න. මම දන්නේ නෑ මෙහි.
පරදුක්කේ සති සාදූනං හදේ කම්පනං කරෝති इति කරුණා. කරුණාව කියන මේ ගුණධර්මය හිත තුල පහළ වෙනකොට ඡාග ඉබේ ඇති වෙනවා. පරිත්‍යාගය කරනවා. මේ පන්සල් ඉදි වෙන්නේ ශ්‍රමය පරිත්‍යාගය කිරීම තුල ධනෙම නෙමෙයි. ඔබ කරන වෘත්තියේදී ඔබ ඥානෙ පරිත්‍යාග කරනවා. ඔබ කරන වෘත්තියේදී ඔබ ශ්‍රමය පරිත්‍යාග කරනවා. එහෙමනම් මේ ආදී වශයෙන් අපි තුල තියෙන්න ඕන හොරෙක් නොවෙන්න නම් නැත්තම් මේ හොරෙක් වෙනවා අපි නේද? ගන්න පඩියට හොරෙක් වෙනවා. ණයකාරයෙක් වෙනවා. අනන සුඛේ එතකොට නෑ අපට. එහෙමනම් තියෙන්න ඕනේ මොකද්ද? ඡාග සම්පදාව තියෙන්න ඕන පරිත්‍යාගය. දිවි හිමියෙන් කටයුතු කිරීම පරිත්‍යාගය. සද්දා සීල ඡාග පඤ්ඤා ඊළඟ අවසාන එක තමයි පඤ්ඤා ප්‍රඥාව සම්පත්තිය. එහෙමනම් අපි මෙලව හොයන්නේ ලෞකික සතුට සඳහා අර මුලින් කියපු කරුණොත් පරලවට අපිට අවශ්‍යයි ලෝකෝත්තර සතුට. ඒකත් උපයන්න ඕනේ අපි මේ ආත්මෙදිමයි. ඒ සඳහා මේ කරුණු හතර වැදගත් වෙනවා. එහෙම ඉන්නකොට අපට අර ධම්මපදයේ මම මුලින් සඳහන් කළ ගාතාව තියෙන සතුට ලැබෙන ආරෝග්‍ය පරමාලාභ අපේ මනස නිදහස්. අපි නිරෝගී වෙනවා. සන්තුට්ටි පරමන්දන උතුම්ම ධනෙ වන සතුට අපි ගාව තියෙනවා. විශ්වාස පරමාඥාති තමන් ගැන තමන් පිළිබඳව විශ්වාසයක් තියෙනවා. ඒක තමයි උතුම්ම ඥාතිවරයා. දැන් ලෝකේ ඉන්නවනේ ඥාති ඉන්නවා ඈතින් වෙනවා දුවගේ පැත්තෙන් වෙනවා පුතාගේ පැත්තෙන් වෙනවා එහෙම කියනවනේ. එයා නෙවෙයි නෑයා. නෑයයි මීයයි වේයයිනේ අපිව කපන්නේ කියන්නේ. එයා නෙවෙයි නෑයා. නෑයා කවුද? උත්සවේ ව්‍යසනේ ප්‍රාප්තේ දුර්භික්ෂේ සත්‍ර සංකටේ රාජද්වාරේ ශ්‍රමසානේච යස්තිෂ්ඨතිස භාන්දවා. උත්සවේ තමන්ට සම්පත්තියක් ලැබුණාම ව්‍යසනේ කරදරයක් ආපුවාම ප්‍රාප්ති දුර්භික්ෂේ ආහාරිකයක් ආපුවාම සත්‍ර සංකටේ සතුරු කරදරයක් ආපුවාම යස්තිෂ්ඨති යමෙක් සිටිනවද ළඟින් හැමදාම යස්තිෂ්ඨ සබාන්වක් ඔහු තමයි නෑදෑය. ඔහු තමයි නෑදෑය. ජාතියෙන් කුලයෙන් එන කෙනා නෙවෙයි. ආරෝග්‍ය පරමාලාභා සන්තුට්ටි පරමන්දරං විශ්වාස පරමාඥාති නිබ්බාන පරමංසුකං. එතකොට බුදුදහමේ අපිට උගන්වන මේ කරුණු හතරම සතුට පිණිස හේතු වෙනවා. නිරෝගීකම සතුට පිණිස. එහෙමනම් අර කියපු ධර්ම කාරණා අපි ගාව තියෙන්නට ඕන. ආරෝග්‍ය පරමාලාභ සන්තුට්ටි පරමන්දන සතුට තමයි අපිට තියෙන උහෙලම ධනය. අපිට මොන දේ නැතත් අපිට සතුටෙන් ඉන්න පුළුවන් නම් ආධ්‍යාත්මිකව අපිට සතුටෙන් ඉන්න පුළුවන් නම් ලෞකිකව අර විදිහට අපිට යමක් තියෙනවා ඇත කියන සතුටත් අනන සුඛ මම ණය නැහැ කියන සතුටත් අනවජ්‍ය සුඛ මම නිවැරදි දිවි පෙවතක් ගත කරනවා කියන සතුටත් මේ ආදී සතුට අපිට භුක්ති විඳින්න පුළුවන් නම් නිබ්බාන පරමංසුකම් අර සද්දා සීල ත්‍යාග පඤ්ඤා කියන මේ ප්‍රතිපදා ටිකත් එකතු කරගත්තාම මේ සතුටු දෙකම අපට ලබන්න පුළුවන්. මෙලවත් ලෞකික සතුටත් අපිට භුක්ති විඳින්න පුළුවන්. ඒ වගේම නිවන් සම්පත්තිය තමයි දේශනා කොට වදාළේ ඉහළම සතුට හැටියට. ඉහළම සතුට හැටියට දේශනා කොට වදාළේ නිබ්බාන පරමංසුකං. ඒ නිවනත් සාක්ෂාත් කරගන්න පුළුවන්. ඒ සඳහා හැමදෙනාම වෙහෙසෙන්ට මේ සතුටු දෙකම එක විදිහට ගමන් කරන්න ඕන. එක විදිහට තමන් ළඟ තියෙන්න ඕන. පුඤ්ඤ චක්කු භෝග චක්කු. අපි දියුණු වෙන්නට ඕන. ඒ වගේම පින්දහම් කරන්නට ඕන. නැත්තම් යම් කෙනෙක් ගාව අලසෙක් නම් කපටියෙක් නම් කෛරාටිකෙක් නම් යා දුරින්ම දුරු කරලා දාන්න. මෙලව යා දියුණු වෙන්නේ නැහැ. එහෙම අය ආශ්‍රය කළ වැඩක් නැහැ. ඒ වගේම පරලොවට යා වැඩ කරගන්නේ නැත්තම් යා දුරින්ම දුරු කරලා දාන්න. බුදුහාමුදුරු දේශනා කොට වදාළේ අන්දං චේක චක්කුංච ආරකා පරිවජ්ජේ දුරින්ම දුරු කරන්න කිව්ව අන්ධයා. ඒ කියන්නේ මේ එක පැත්තකට විතරක් යමු කියන්නේ මේ මෙලව දියුණු වෙන්නේ නැති
ආරකා පරිව දිතක්කුම් පණ සේවිත හැම වෙලාවෙම සේවේත සේවනය කරන්න කිව්වා ආශ්‍රය කරන්න කිව්වා පුඤ්ඤ චක්කු සහ භෝග චක්කු කියන මේ ඇස් දෙකම ඇති පුජ්‍යලයා. දිතක්කුම් පණ සේවේත සෙට්ටෝ පුරුෂ පුද්ගලෝ මේ පුජ්‍යලයා තමයි ශ්‍රේෂ්ඨ. එහෙමනම් ඔබ හැම දිනාටම මේ ඇස් දෙකම පහළ වෙලා තියෙනවා. මේ ඇස් දෙක පහළ වෙලා තියෙනවා. මේ කාන්තාරයට වෙලා මේ කරන්නේ මොකද්ද? භෝග චක්කුත් පුඤ්ඤ චක්කුත් කියන මේ දෙක වෙහෙසවීම. මේ දෙක එකතු කරගෙන ඔබ මහා දෙයක් කරනවා. මට හරි සන්තෝසයි මේ ස්ථානයේ තේන ගේන මල් දැක්කහම. නුවර එළියේ මල්. මේ කාන්තාරේ කොහෙද මේ මල් හදාන ඉන්නේ? ෆ්‍රිජ් වල පස් දාලාද මේව හදලා තියෙන්නේ කියලා මට හිතෙනවා. ඒ තරම් මේ ඒකයි ඕගොල්ලන්ගේ සද්ධාව පුඤ්ඤ චක්කු ඒවා ලස්සනට හදලා තියෙන මල් වට්ටියේ ස්වරූපයෙන් ඔබගේ හිතේ ප්‍රකාශ වෙනවා. මිනිසුන්ගේ සිතංගියාවන් ප්‍රකාශ කරන වචන වලින් හැසිරෙන ආකාරයෙන් ප්‍රකාශ වෙනවා කියලා කියනවනේ. මල් වට්ටියෙන් ඔබේ සිතේ තියෙන සංසුම් බව, ඔබේ තියෙන හිතේ ලස්සන ප්‍රකාශ වෙනවා. ඊ타ත්ම ලස්සන මල් වට්ටි හදලා මේ දවස් ටිකේම මේ සම්බුද්ධත්ව විහාරයට ගෙනල්ලා සරුවක් ධාතුන් වහන්සේලාට, ඒ වගේම සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේට, ඒ වගේම බෝධිතුම රාජානන් වහන්සේට පූජා කළා. ඉතින් ඔය ඇත්තෝ පින් මේ භෝග චක්කු දවාලෙට භෝග චක්කු මේ දවස් ටිකේම පුඤ්ඤ චක්කු වේසවනවා. භෝග චක්කුත් පුඤ්ඤ චක්කුත් දෙකම එකතු කරගත්ත සෙට්ටෝ පුරිස පුක්කලෝ ශ්‍රේෂ්ඨ මිනිසු කොට්ටාසයක් කියලා මම ඔය අය හඳුන්වනවා. එහෙමනම් මීට වඩා ධර්ම දේශනාව සිද්ධ කරන්නේ නැහැ. ඔබ හැම දිනාටම මේ උතුම් ධර්ම දේශනාවේ බිලෙන් ඒ වගේම ධම්සක් පැවතුම් සූත්‍ර දේශනාව සිද්ධ කළා. ඒ උතුම් ධම්සක් පැවතුම් සූත්‍ර දේශනාවේ බිලින් අපි හැම දිනාටම ධර්ම අවබෝධයේ පිණිසම මේ අද පොහෝ දින සිද්ධ කළා වූ පුණ්‍ය කටයුතු හේතු වේවා වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේ මේ ලෝක වශයෙන් ඔබ හැම දිනාටම চিරාත් කාලයක් එහෙන් නිදුක්ව නිරෝගීව වාසය කිරීම සඳහා අද දිනේ කරගත්තා වූ සියලුම පින් හේතු වේවා. ඒ වගේම පරලෝක වශයෙන් බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා විසින් හොඳයි සැපයි ප්‍රණීතයි කියා දේශනා කොට වදාළ ජරාවක් නැති හේන් අජර යනුවෙන් සඳහන් කළ මරණයක් නැති හේන් අමර යනුවෙන් සඳහන් කළ සාන්ත සුන්දර සුඛ ප්‍රවර්තර උතුම් අමා මහ නිර්වාණ සම්පත්තිය සාක්ෂාත් කරගන්නට මේ අද දින සිද්ධ කළා වූ පින්කම් රාශිය හේතු වේවා වාසනාව වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේ මියගිය ඔබ නම් මිය පරලෝක ගියා වූ යන්තරමක් ඥාතින් ඇත්නම් ඒ හැමදෙනාම සිත්ති තබා ගන්න. ඒ සියලුම දෙනාට මේ පින් අත්පත් වේවා. ඒ අයගේ පරලෝක ගමන සැපවත් වේවා. ඒ හැමදෙනාමත් ඒ උතුම් අමා මහ නිවනින් සැනසීම උදා කරගනිත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. අවසාන වශයෙන් ඔබත් අපත් මේ පන්සලත් ආරක්ෂා කරන්නා වූ විෂ්ණු සමන් කතරග මල්පී ශාක්‍ය මහේ ශාක්‍ය ආදී සියලුම දෙවියන්ට මේ පින් අත්පත් වේවා. දෙවියෝ ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් නිවනින් සැනසීම උදා කරගනිත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. හොඳයි හැමදෙනාම දෙවියන්ට පින් දෙමු නැවත. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මෛත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මෛත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ධම්ම දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මෛත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. දේවෝ වස්සතු කාලේන සස්ස සංපත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ. හැම දිනාටම තෙරුවන් සරණයි. මම තව පුංචි දැනුම් දීමක් කරනවා. ඔහොමම ඔය කට්ටියින්ට එක එකන නැගිටලා එන්න මං ඉස්සරහට එන්නම්. පිරිත් නූල් ටිකක් මං ගෙනත් තියෙනවා. මම බොහොම සන්තෝෂයෙන් මේක මට ආරාධනාව ලැබුණු දවසේ ඉඳන්ම මම ජයශ්‍රී මා බෝධින් වහන්සේ ළඟ මං අනුරාධපුරේ වැඩ ඉන්නේ. ජයශ්‍රී මා බෝධින් වහන්සේ ළඟ සහ රුවන්වැලි චෛත්‍ය රාජානන් වහන්සේ අභියස ඉඳගෙන තුන් සූත්‍ර දේශනාව ඒ වගේම ජයපිරිත දේශනාව දින ගණනාවක් තිස්සේ ওই පිරිත් නූලට මං සිද්ධ කරා. පිරිත් කරා. ඒ වගේම මේ සඳහා මට තවත් හාමුදුරු කෙනෙකුත් සහාය වුණා. ඒ හාමුදුරුවොත් හැමදාම එකතු කරගෙන මම රුවන්වැලි සෑම අලුවට ගිහිල්ලා ඔය පිරිත් නූල් පන්දුව ඔය ඇත්තන්ට ගෙනාවේ හදවතින්ම කරුණාවෙන්ම ඊ타මත්ම සද්ධාවෙන් පිරිත් කරලා. ඒ වගේම මේ පින්කමේ
අරමුණු කීපයක් ලබා දීලා තියෙනවා. මේ අපේ දායක මහත්මාත් ඒවා මතක් කළා. මමත් කෙටියෙන් මතක් කරන්නම් නැවත. අද දින සම්බුද්ධ පූජාවේ දායකත්වයේ උසුලනු ලබන්නේ ප්‍රේමරත්න මහතා සහ රොෂාන් මහතා හා දිස්නා මහත්මිය. මේ පින්වතුන් තමයි අද මේ සම්බුද්ධ පූජාවේ දායකත්වයේ දරන්නේ. අද දින ධර්මදේශනාව සහ දන්සලේ දායකත්වයේ උසුලනු ලබන්නේ රෝයල් සේවක පිරිස විසින් අරමුණු කොටගෙන ඇත්තේ ඕමාන් රාජ්‍ය පාලනය කරන සුල්තාන් කාබ්රුස් රජතුමාට නිදුක් නිරෝගී සුවයතාවය ප්‍රාර්ථනා කිරීම. ඇත්තටම එතුමා ධර්මදේශනාමය මේ දින ටිකේම ධර්මදේශනාව සිද්ධ කරා. මේ ශාසනය උගන්වන්නේ ශ්‍රේෂ්ඨතම දානීය ධර්ම දානය. එතුමාට පින් සිද්ධ වෙන්න තමයි ඔයත් බණ අහන්නේ මේ රටේ ඉඳගෙන. එතුමාටත් ධර්ම දානමේ පින්කම සිද්ධ වෙනවා. මේ කරන හැම පින්කමක්ම එතුමාට නිදුක් නිරෝගී සම්පන්නිය ලැබේවා කියලා අපි එතුමාට ප්‍රාර්ථනා කරනවා. ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ වැඩ බලන තානාපතිතුමා ඇතුළු සේවක පිරිසට නිදුක් නිරෝගී භාවය හා උතුම් බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදේ ප්‍රාර්ථනා කිරීම. ඒ වගේම දන්සල සඳහා සහභාගීත්වයේ උසුලනු ලැබූ රෝයල් ඕසිස් සේවක පිරිසගේ පරලෝ සැපත් සියලු ඥාති මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කිරීමත්, සුජීවත්ව සිටින දෙමව්පිය ඥාති මිත්‍රාදීන්ට නිදුක් නිරෝගී සම්පන්නිය උතුම් වූ නිවන ප්‍රාර්ථනා කිරීමත්, ඒ වගේම විහාරස්ථානයේ දායක දායිකා සැමට නිදුක් නිරෝගී සුවතාවයේ ප්‍රාර්ථනා කිරීමත්, ඒ වගේම අගෝස්තු 6 වන දිනට අවුරුදු 27ක් මිය පරලොව ගිහින් අවුරුදු 27ක් පිරීම නිමිති කොටගෙන සංක දිලීප් කුමාර පුතුට එතුමාට අවුරුදු 27ක් පිරීම නිමිත්තෙන් සුබ උපන්දිනයකට ආසිරි පැතීම. ඒ වගේම ස්වාමින් වහන්සේගේ වීසා බලපත්‍රය ලබා ගැනීම සඳහා මුදලින් ආධාර කළ චින්තක ජයතිලක මහතාගේ මීට දින 45කට පෙර පරලෝව සැපත් ආදරණීය පියාණන් වන ජී.ඩී. පියරත්න මහතාට පින් අනුමෝදන් කිරීම කියන මේ ප්‍රාර්ථනාවන් තමයි ඒ අයගේ මේ තිබෙන්නේ. ඉතින් මමත් ඔය ඇත්තන්ට පින් සිද්ධ වෙන්න විදේශ රටකට ඉස්සරෝම හාහා පුරා කියලා ආවේ නිකන් නෙවෙයි, නිදානයක් මහා නිදානයක් කරගහගෙන තමයි මාත් යන්නේ. පින්කම් රාශියක් කරලා පින්වතෙක් බවට පත් වෙලා තව තවත් පින්කම් කරගෙන තමයි මමත් යන්නේ. ඔය ඇත්තන්ට පින් සිද්ධ වෙන්න තමයි මම මේ ඕමාන් රාජ්‍යයට ඇවිල්ලා මේ ධාතුන් වහන්සේලා ඉස්සරහා මමත් වැඳගෙන මේ පූජාව ඕගොල්ලෝ වගේම සද්ධාවෙන් තමයි මමත් කරන්නේ. මං හැමදාම කිව්වනේ මල පූජා කිරීමෙන් ලැබෙන ආනිසංස මේ අදත් ඉන්න අයට ආය නැවත මට කියන්න හිතෙනවා. දුප්පත් සතෙක් මුනිදුන් වෙත සිත පැහැදී එක්දා ගැබක දිය බේරිය මලක් පිදී සක්විති සැපත්ින් 500 වරක් ලදී දුක් නැත මෙපුද කරතොත් අකුසලෙන් මිදී. දියබේරිය කියන මලක් චෛත්‍යයකට පෙර බුදුවරයෙකු පූජා කරලා සක්විති රාජ සම්පත්තිය විතරක් 500 වාරයක් ලබා ගත්තලු. එහෙමනම් පින්නතුනි මේසා විශාල පින්කම් රාශියක් අපි සිද්ධ කරනකොට අපට කොයිතරම් කුසලයක් සිද්ධ වෙයිද? අපිට මේ සංසාරේ කොච්චර දුර තව යන්න වෙයිද? මෙතන ඉන්න ඔක්කොම අපිට තව අම්මලා වෙයි, තව සහෝදරයෝ වෙයි. ඒ වගේම අපි මේ ලෝකේ පුරා පුනරපි ජනනී ජටරේ සයනං යලි උපදිනවා, යලිදු මැරෙනවා, යලි මව් කුස අපි උපදිනවා. මෙහෙම සංසාර ගමනක යනකොට අපට පෙර ආත්මයකට අපි පින් කරපු නිසාද කොහෙදෝ මේ ගාමිණී මහත්මයා ඇතුළු අපි ඔක්කොම ආපහු එකතු වෙලා තියෙනවා. මේ පෙර අපි කරලා තියෙනවා පිනක්. අර අපි දවල් ජාතක කතාවල කිව්වනේ. මේ ඇත්තොන්ගේ මූණු දැකින්ට ඔය ඇත්තොත් එක්ක මං කොහේ හරි සංසාරේ එකට පින්කම් කරන්න ඇති. නැත්තම් මම අර ලග්ගල විල්ගොමිය මේ කරුණේ අයියා විතරයි මං අඳුරන්නේ. ඒත් මෙහෙට ආවේ කරුණේ අයියාගේ මේ සම්බන්ධයක් උඩ නෙමෙයි. මෙහෙ ආවෙන් පස්සේ කරුණේ අයියා මේ බොහොම සන්තෝෂයෙන් මේ දවස් ටිකේම එනවා යනවා. ඉතින් මේ එතුමා විතරයි අඳුරන්නේ. අපේ තිලකරත්න මහත්මයා. ඉතින් මේ ඔක්කොම පෙර මේ සියලුම මූණු දැක්කේ මේ අයත් එක්ක එකතු වෙලා වන්දනා කළේ අපි ඇත්තටම සංසාරේ කවදා හෝ දවසක මෙහෙම පින්කම් කරලා තියෙන නිසා. නිකන් නෙවෙයි මේ. නිකන් නෙවෙයි. ඉතින් ඒක නිසා අපේ සංසාරේ කොතනින් කෙලවර වේද දන්නේ නැහැ. අපි හැකීක්මනින් නිවන් සාක්ෂාත් කරගන්න තමයි ප්‍රාර්ථනා කරන්නේ. මේ සංසාරේ අපි දැන් නම් කැමති නැහැ. අනේ තව ටිකක් ඉන්න තමයි කැමති. මං උදේ කිව්වනේ බණට දැන් නිවන් දකින්න කැමතිද කියලා ඇහුවා. කවුරුවක් කැමති නැහැ. මට තව දුවට කිව්වේ නැහැ කියයි. පුතාට කිව්වේ නැහැ. බෑ හාඳුරුනේ කියයි. මට බලයක් තියෙනවා කියමු කරන්න පුළුවන් කියලා. කවුරුවක් කැමති වෙයිද? නෑ. අපි ඒක සංයෝජනවල බැඳිලා ඉන්නවා. සංයෝජනවල
බැඳිලා ඉන්නවා. පාරමිතා පූර්ණේ කරන්න ඕන. පාරමිතා පූර්ණේ කරලා ඉවරලා තමයි අපට ඒ தത്വෙට එන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒක නිසා මේ උතුම් ධර්ම දේශනාවෙන් මේ දින කීපෙම ඔය ඇත්තට පාරමිතා පිරුවා. පාරමිතා පිරුවා. දානීය දුන්නා, සිල් රැක්කා. මේවා පාරමිතාවක්ම වේවා. අපි හැම දිනාටම නැවතත් ඔයයි මට හමු වෙයි සමහර විට. ඒ වගේම සංසාරේ නම් අපි එකතු වෙනවමයි. මේ කරපු පින්කම් වල හැටියට එකට මල් පූජා කර අපි බුදුබණ ඇත්තයි අපි සංසාරේ එකතු වෙනවා. අපි එකට මේ දවස් ටිකේ ලොකු පින්කම් රාශියක් කරා. මේවායේ කුසල් තියෙනවමයි. කවුරුවක්වත් මෙතන නිකන් ගියේ නැහැ. හැමෝම පින් කරගෙන ගියේ. හැමෝම පින් කරගෙන ගියේ. එහෙමනම් පින් කරපු අපි අය නැවත නැවත කොහේ හරි සංසාරي හම්බ වෙයි. එහෙමනම් එතෙක් අපි හැම දිනාටම සසර සැපවත් වේවා, උතුම් නිවනින් සැනසීම උදා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි.